සාදු 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 බුදු රුවන වඳින්ටයි සාදු සාදු සදහම් නමදින්ටයි සාදු සාදු සංඝ රුවන වඳින්ටයි සාදු සාදු තෙරුවන් නමදින්ටයි ගෞතම මුනි දුගේ සරණ ලැබෙන්ටයි සම්බුදු බණ පද මට සීවෙන්ටයි ලෝතුරු සංඝ ගුණ සිහි කරගන්ටයි ගෞතම සසුනේ පිහිට ලබන්ටයි වඳිමි වඳිමි බුදු සමිඳුන් වඳිමි 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 සිරි සදම් වඳිමි 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 සගරුවනද වඳිමි 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 මම තෙරුවන් වඳිමි 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 මම තෙරුවන් වඳිමි 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 මම තෙරුවන් වඳිමි සාදු 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 අපට බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය කියා දීලා අපට මේ බුදු සසුනේ පිහිට ගන්න විදිය කියා දීලා අපට මේ සීල ආරක්ෂාව සැලසු ඒ වගේම අපට ධර්මයෙන් ජීවිත වෙනස් කර ගන්නට කියා දුන්න අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ රැස් කරන පින් අනුමෝදන් වේවා නිදුක් වේවා නිරෝග වේවා දීර්ඝායු සම්පන්න ලබත්වා ගුරු දෙවිඳුන්ට අපගේ নমස්කාරය වේවා සාදු 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 සියලු දෙනාට තෙරුවන් සරණයි සදහැවත් පින්වත්නි අද දවසේදීත් ඔබ සූදානම් වෙන්නේ ජීවිතය වෙනස් කරන සුදුරු දහම් පදයක් ශ්‍රවණය කරන්නට. ඉතින් අද දවසේදීත් විශේෂයෙන් දායකත්වයේ දරනවා ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පදිංචි පින්වත් තිලක්ෂි පීරිස් මෙනවිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනා ඒ වගේම වත්සලා මහත්මිය ඒ වගේම සුරංග ජයලත් මහත්මයා ඇතුළු ඒ සියලු දෙනා තමයි මේ සඳහා සහ සම්බන්ධ වෙන්නේ. විශේෂයෙන් ඒ අය බලාපොරොත්තු වෙනවා පෙබරවාරි මාසේ 15 දවසේ කොරෝනා වසංගතයෙන් මිය පරලොව ගිය ලොස් ඇන්ජලිස් වල කැලිෆෝනියා ප්‍රාන්තයේ පදිංචිව සිටි වෛද්‍ය කාංචනා කරුණාරත්න මහත්මියට පරලොව වශයෙන් පින් අනුමෝදන් කරන්නට මේ කොරෝනා වෛරසයෙන් මිය පරලොව ගියේ ඒ වෛද්‍යවරිය සිහි කරලා පින් දෙන්නයි ඒ අය මේ සඳහා සහ සම්බන්ධ වෙන්නේ. ඉතින් පින්වත්නි මේ මනුස්ස ජීවිතේ අපිට අහන්න ලැබෙන ඒවා අපිට දකින්න ලැබෙන ඒවා මේ මනුස්ස ජීවිතේ එක්කම ලැබිච්ච දුක් පීඩා. ඒ කියන්නේ දැන් මේ මිය පරලොව ගිහිලා තියෙන පෙබරවාරි 15 වෙනිදා කොරෝනා වෛරසයෙන්. ජීවිතේට දහසක් බලාපොරොත්තු එක්ක තමයි මේ රටවල් වලට ගිහිල්ලා දුකසේ හරි හම්බ කරගන්න මිනිස්සු වෙහෙසෙන්නේ. ඉතින් සමහර මිනිස්සු මේ ගෙවල් දොරවල් අතෑරලා දුකසේ මේ වෙහෙස මහන්සි වෙන්නේ තමන්ගේ මෙලොව යහපතට.
හැබැයි පින්වත්නි කවුරුවත් දන්නේ අපිට අවසාන මොහොතේ කොයි මොහොතේද කියලා. ඒ මොහොත පින්වත්නි අපට කවදා හරි ළඟා වෙනවා. එතකොට දැන් මේ මැරෙනවා කියන එකේ සීමාවක් නැහැ. කෙලවරක් නැහැ. දැන් කොරෝනා හැදිලා එක දිගට ඇමරිකාවේ දහස් ගාණක් මැරෙනවා. ඉන්දියාවේ දහස් ගාණක් මැරෙනවා. මේ විදිහට ඉතාලියේ දහස් ගාණක් මැරෙනවා. මේ විදිහට හැම තැනම මැරෙනවා. ලංකාවෙත් මැරෙනවා. මෙහෙම මිනිස්සු මෙරි මෙරි යනවා. ඊට පස්සේ ඒ අතර සමහර ඩෙන්ගු හැදිලා මැරිලා යනවා. කුරුළු උණ හැදිලා මැරිලා යනවා. මේ විදිහට තවත් අය මැරිලා යනවා. පිළිකා හැදිලා මැරින අය ගැන කතාවක්වත් නැහැ මේ යුගේ. පිළිකා හැදිලා රෝහල් වල පන ගැහිලා විඳවලා මැරෙනවා. අපි කතාවක්වත් නැහැ. අපිට ප්‍රකට මොකද්ද? කොරෝනා හැදිලා මැරෙන එක මේ ජීවිතේ. අපි ඒකට විසඳ ගන්න නොයේක් දේවල් කරනවා. අපි ඒ කොරෝනා වලින් බේරෙන්න නොයේක් දේ කරනවා. හැබැයි අපේ මේ කය ඇතුළෙම භයානක පිළිකාවක් තියෙනවා නම් ඒක ගැන අපි දන්නේවත් නැහැ. එතකොට එහෙම මිනිස්සෙක් පිළිකාවෙන් මැරෙන්න වැටිලා ඉන්න කෙනෙක් ඉන්නවා නම් එයාට මේ කොරෝනා එයාට ප්‍රශ්නයක් නෙවෙයි. එයාට ප්‍රශ්නේ තමන්ගේ පිළිකාව. ඊළඟට පින්වත්නි සමහර මිනිස්සු බොනවා. බීලා පුදුම විදියට බොනවා. ඒ මිනිස්සුව මැරෙන්න කිට්ටුව ඉන්නවා බීලම. අරක්කු සිගරට් දුම් වැටි බීලා මිනිසුන්ගේ පපුව බඩවල් පිච්චිලා ඒ මිනිස්සුත් මැරෙන්න බලාන ඉන්නවා. දවසට අනතුරු රියානතුරු ගත්තොත් ඇක්සිඩන්ට් දහස් ගාණක් මැරෙනවා. සමහර ළමයි මේ බයිසිකල් වල ගිහිල්ලා මැරිලා කුඩු වෙලා ඉන්නවා හරියට බිත්තර කුඩු වුණා වගේ. බිත්තර කුඩු වුණා වගේ කුඩු වෙලා මේ මනුස්ස ශරීරයකට මෙහෙම වෙනවද කියලා හිතන ඒවා දැක්කම. සමහර ගිනි ඇවිලිලා මැරෙනවා. වතුරේ වැටිලා වතුර පෙවිලා මැරෙනවා. කොරෝනා වලින්ම මැරෙන්නේ නැහැ. එක විදියට මැරෙනවා. මේ විදියට මෙරි යනවා පින්වත්නි මේ ජීවිතේ කෙලවරක් නෑ. අපිට හිතෙනවා දැන් මේ හැම පැත්තම බලද්දී අපේ මරණය අපේ පැත්ත ගැන අපිට මතකෙට එනවා අඩුයි. මතකෙට එනවා අඩුයි අපේ පැත්ත ගැන. අපිට හිතෙනවා අපේ අක්කා මලා, අපේ නැන්ද මලා, අපේ පුංචි මලා, අපේ අයියා මලා, අපේ තාත්තා මලා අනේ මේ අය අපෙන් මගෙන් වෙන් වෙවි යනවනේ කියලා හිතෙනවා මිසක් මට කවදා මරණයටපත් වෙන්න වෙයිද කියලා අපිට හිතෙනවා අඩුයි. ඒක දැනෙන්නේ අවසාන මොහොතට. අවසාන මොහොතක් අපිට එනවනේ. එදාට අපිට හිතෙනවා අනේ මට මෙයාලා දාලා යන්න වෙනවා කියලා බයක් එනවා හිතට. මට මෙයාලා දාලා යන්න වෙනවා කියලා හිතට ශෝකයක් එනවා. එතකොට පින්වත්නි මේ ශෝකයෙන් ගැලවෙන්න ක්‍රමයක් නෑ වෙන ඒ වෙලාවට. ඒ නිසා පින්වත්නි ගොඩාක් මේ අද කාලේ දැන් මේක තියෙන වෛද්‍යවරු පවා දිවි පූජා කරනවා මේ අනිත් අය වෙනුවෙන්. නමුත් මේ ජීවිතය අවසන් වෙලා යනවා. පින්වත්නි මේ සමහර යුද්ධවලදී එකතැන දහස් ගාණ මැරෙනවා. මේ තමයි මරණය. බුදුරජාණන් වහන්සේ වදාලා පලානමිව පක්කානං පාතෝ පතනතෝ භයං කිව්වා ඒවන් ජාතේන මච්චේන කිව්වා උදේ වෙනකොට ගහක ගෙඩියක් තියෙනවා ඒක ඉදීලා තියෙනවා උදේ වෙද්දි මේ ඉදිච්ච ගෙඩිය හැම මොහොතක් ගානෙම බයෙන් ඉන්නවා පාතෝ පතනතෝ බිමට වැටෙයි කියන බයක් ඒ ගෙඩියට තියෙනවා ඊළඟ මොහොතේ මේ ගෙඩිය වැටෙයි ඊළඟ මොහොතේ වැටෙයි කියලා මේ ඉදුණු ගෙඩියට තියෙනවා ඒ වගේ තමයි පින්වත්නි අපේ ජීවිත ඊළඟ මොහොතේ අපි සියලු දෙනාටම බයක් තියෙනවා ඒ බය තමයි පින්වත්නි ඊළඟ මොහොතේ අපේ මරණය සිද්ධ වෙනවා ඒක අපිට සංඥාවක්වත් නැහැ හාංකවිසියක් දැනෙන්නේ අපිට අපිට හිතෙන්නේ මම අවුරුදු 60 70 80 90 100 ඉඳී කියලා අපේ හිතේ වැඩ කරන්නේ. පින්වත්නි ඒ තරම් මුලාවක් අපිට හිතා ගන්න බෑ. එතකොට අපේ ජීවිතය ගැන පින්වත්නි මේක කල්පනා කළ යුතු දෙයක් මරණය.
මරණය කල්පනා කළ යුතු එකක්. පින්වත්නි, මරණය කියන්නේ මේ වගේ එකක්. හිරු නැගිලා හවසට බැහැලා යන්නේ යම්සේද, මොහොතක් පාසේ අවරට යන්නේ යම්සේද, මොහොතක් පාසා ගෙවි යන්නේ යම්සේද, අපේ දිවියත් එලෙසම ගෙවි යනවා. පින්වත්නි, ගවයෙක් ගව මඩුවට මරන්ට අරන් යනකොට පියවරක් පාසා තමන්ගේ කකුල් ඔසවා තබා යන්නේ යම්සේද, ඒ වගේ මේ මිනිස්සයා ඇදගෙන යනවා මරණය කරා. පින්වත්නි, බලවත් පුරුෂයෙක් තමන්ගේ අතක් දිගු කළා ඒ අත හකුලුවන්නේ යම්සේද, ඒ වගේ වේගයෙන් අපේ ආයුෂ ඉක්මනට ගෙවි යනවා, මරණය දක්වා යනවා. පින්වත්නි, බලවත් පුරුෂයෙක් කටාගට කෙල අරගෙන වේගයෙන් විසි කරන්නේ යම්සේද, ඒ වගේ මිනිසයාගේ ආයුෂ ටිකෙන් ටික ගෙවි යනවා, මරණය දක්වා. පින්වත්නි, උදේද කියලා කියන්න බෑ. දහවලද කියලා කියන්න බෑ. රාත්‍රියේද හවසද කියලා කියන්න බෑ. ඉඳගෙන ඉද්දීද මේ මරණය වෙන්නේ කියලා කියන්න බෑ. හිටගෙන ඉද්දීද මේ මරණය වෙන්නේ කියලා කියන්න බෑ. ඇවිද ඉද්දීද නිදාගෙන ඉද්දීද මේ මරණය වෙන්නේ කියලා කියන්න බෑ. පින්වත්නි, ලෙඩක් හැදිලා මැරෙයිද කියලා කියන්න බෑ. අනතුරකින් මැරෙයිද කියලා කියන්න බෑ. සොරෙක් සතුරෙක් ගහලා මැරෙයිද කියලා කියන්න බෑ. යුද්ධෙකදී මැරෙයිද කියලා කියන්න බෑ. හොර හතුරෙක් අපේ බෙල්ල කපලා මරයිද කියලා කියන්න බෑ. කෑම හිර වෙයිද කියලා කියන්න බෑ. වතුර නැතුව කෑම නැතුව මැරෙන්න වෙයිද කියලා කියන්න බෑ. මරණය කියන්නේ කොයි විදිහට වෙයිද කියලා කියන්න බෑ. හැබැයි ඒ කාන්තයෙන් මේ මරණය නම් සිද්ධ වෙනවාමයි. පින්වත්නි, මේ ජීවිතේ අපි ආදරය කරන අය අපිට මරණයටපත් වෙනවා, බලාගෙන ඉන්න වෙනවා. අපිත් එකට ඉන්න අය මරණයටපත් වෙනවා, බලන්ට වෙනවා. අපි ගෞරව කරන අය මරණයටපත් වෙනවා, බලන්ට වෙනවා. අපි සෙනෙහස දක්වන අය මරණයටපත් වෙනවා, බලන්ට වෙනවා. මේ හැම කෙනෙක්ම මැරෙනවා. කොටින්ම මේ ලෝකේ මරණයෙන් මිදුන නිකලෙස් මුනිවරු පවා මේ ජීවිතය අතහැර ගියා නම් අපේ ජීවිත ගැන කවර කතාද? මරණය ඒකාන්තයෙන් අපිට සිද්ධ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා කත්තබ්බං කුසලං, ඉක්මනට කුසල් කරගන්නට, චරිතබ්බම් බ්‍රහ්මචරියං, මේ බඹසර වසන්ට, නත්ති ජාතස් සමරණං, අපිට නොමැරී ඉන්න නම් බෑ. අනිවාර්යෙන් මරණය සිද්ධ වෙනවාමයි. අනිවාර්යෙන් මරණය සිද්ධ වෙනවාමයි. ඒ මරණයත් එක්ක දුවන්ට අපිට ජවයක් නැහැ. මරණය පසු කර යන්න අපිට ජවයක් නැහැ. ඒ නිසා පින්වත්නි, මේ ජීවිතේ අපි කරගන්න කුසලයමයි පිහිට. ඒ නිසා පින්වත්නි, දැන් කරන්න තියෙන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ ශාසනේ හිතන්න, මිනිසෙක් දැන් මේ මරණයටපත් වෙනවා, දැන් ඊළඟ මොහොතේ මැරෙනවා. දැන් ඒක නෙමෙයි ප්‍රශ්නේ. පින්වත්නි, මේ අපිට තියෙන අරුබුදේ මරණය විතරක් නෙවෙයි. අපිට තියෙන අරුබුදේ මරණයෙන් පස්සේ ඊළඟ තැන උපදින්නේ කොතනද කියන එක. පින්වත්නි, උපදින්නේ ඊළඟ තැන අපිට ස්ථීරව කියන්න පුළුවන් නම් අපි යනවා සුගතියේ කියලා. එහෙම නැත්නම් අපි යනවා දෙවියන් අතර කියලා කෙනෙකුට කියන්න පුළුවන් නම්, අපි යනවා අසවල් දෙව්ලොවට කියලා බය නැතුව විසරදව කියන්න පුළුවන් නම්, බය වෙන්න දෙයක් නැහැ. බය වෙන්න දෙයක් නැහැ. හැබැයි කෙනෙක්ගේ ජීවිතේ ස්ථීරව Tamanට කියාගන්න බැයි නම්, හිතන්න ගහක් බර වෙලා තියෙනවා ගඟට. ඒ ගහට සමහරට පොරවකින් හරි කැත්තකින් හරි කපපු ගමන් වැටෙන්නේ ඒ ගහ බර දිහාවට. ඒ වගේ තමයි පින්වත්නි, අපේ සිත යම් පැත්තකටද බර, ඒ පැත්තට අපි ගිහිලා උපදී. ඒ නිසා මේ ජීවිතේ පින්වත්නි, කුසල් දියුණු කරගන්න කැමති කෙනා මේ මරණයෙන් බය ගන්න නැතුව මරණයට ඍජුව මුහුණ දෙන කෙනා මේ කරුණ නම් අහන්න ඕන. මේ කරුණ අහන්න ඕන. මොකද අපට පිළිසරණ මේ මරණයෙන් පස්සේ හදාගත්තේ නැත්නම්, මරණයෙන් පස්සේ විසඳුමක් හදාගත්තේ නැත්නම් අපි සියලු දෙනා අනතුරේ. ඒ නිසා පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයමයි පිහිට. දවසක් බුදුරජාණන් වහන්සේ ආනන්දයන් වහන්සේත් එක්ක වඩිනවා එක ගමකට. ගමකට වැඩියාට පස්සේ
ඒ ගමේදී අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි අපි මේ ඇවිල්ලා ඉන්නේ නාදිකාවට. ස්වාමීනි මේ ගමේ මිනිස්සේ කෙනෙක් හිටියා ස්වාමීන් වහන්සේ නමක්. ඒ ස්වාමීන් වහන්සේගේ නම සාල්හ. ඊළඟට භික්ෂුණියක් හිටියා නන්දා. එයා මරණයටපත් වුණා. ඊළඟට සුදත්ත කියලා කෙනෙක් හිටියා උපාසකයෙක්. ඊළඟට සුජාතා කියලා උපාසිකාවක්. ස්වාමීනි මේ අය මරණයටපත් වුණා කොහෙද ගියේ? භාග්‍යතුන් වහන්සේ වදාලා පින්වත් ආනන්දේ සාල්ල භික්ෂුව පිරිනුවම් පෑවා. ඊළඟට ඔය නන්ද භික්ෂුණිය අනාගාමී වුණා. ඔය උපාසකත් සකදාගාමී වුණා. මේ සුජාතත් සෝවාන් වුණා. එයාලා මරණයටපත් වුණාට එයාලා රැකවරණේ හදාගත්තා. ආනන්ද ওই මැරුණ අය ගැන අහලා තේරුමක් නැහැ. මොකද ඔක්කොම මැරෙනවා. මැරෙන එකේ අඩුවක් වෙන්නේ නැහැ. මැරෙන අය ගැන හොයලා තේරුමක් නැහැ. හේතුව තම තමන් ගැන හොයාගන්න මේක දුර්ලභ මනුස්ස ජීවිතය කිව්වා. එතකොට තමන් ගැන විසරද බවට එන්න බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ කී වදාලා තමන්ගේ ජීවිතයේ ඉරණම තීරණය කරගන්න පුළුවන් තමන්ට ධර්මයේ දිහා බලලා තමන්ට ඉරණම තීරණය කරගන්න තියෙනවා. දැන් භාග්‍යවතුන් වහන්සේ වදාලා ආනන්ද මම ඔබට දහම් කැඩපත දේශනා කරන්න. දහම් කැඩපත තමයි යම් කිසි කෙනෙක් තීරණයකට එන්න ගියා එයා බුදුරජාණන් වහන්සේ ගැන සැක කරන්නේ නැත්තම් බුදුරජාණන් වහන්සේ ඒ නිකලෙස් බුදුරජාණන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධ වූ විද්‍යාචරණ සම්පන්න සුගත සම්බුදු ගුණ තියෙන බුදුරජාණන් වහන්සේ හදවතින් සරණ ගියා නම් ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනය අචල ප්‍රසාදයක් හොඳ පැහැදීමක් තියෙනවා නම් එයාට බය වෙන්න එපා කිව්වා. ඒකාන්තයෙන් පිළිසරණක් තියෙනවා. ධර්මය ගැන සංඝයා ගැන සීලයේ පිහිටලා ඉන්නවනම් එයාට සරණක් තියෙනවා. ඒ නිසා පැහැදීමෙන් වාසය කරන්න කිව්වා. ඒ තමයි දහම් කැඩපත. තමන්ගේ ඊළඟ ජීවිතයේ තීරණය කරන්න පුළුවන්. ඒ සෝතාපට්ටි අංග තමන් තුළ තියෙනවාද කියලා බලන්න ඕන. මේ තමයි පින්වත්නි මරණයටපත් වෙද්දී තමන්ට බය නැතුව මැරෙන්න පුළුවන් ක්‍රමය. ඉතින් පින්වත්නි අද මම ඔබට කියන්න හිතුවේ මේ මරණය සම්බන්ධව කියපු නිසා මේ කාරණාවයි. මොකද්ද? බුදුරජාණන් වහන්සේ මේ මරණයට පත්වන මොහොතේදී කෙනෙක් තුල විසරද බව පිහිටලා තියෙනවා නම් ඒ වගේ මේ වෙලාවේ Tamanට අනතුරු පිණිස පවතින දේ කෙනෙක්ට මරණයේදී අනතුරු පිණිස පවතින දේ ගැන තමයි අද ඔබට කියන්න කල්පනා කරේ. මේ සිද්ධිය උනේ ඒ කාලේ භාග්‍යවතුන් වහන්සේ බග්ග ජනපදයේ ඉන්නකොට සුන්සුමාරගිර බේසකලා කියන වනේ ඉන්නකොට ඒ කාලේ තමයි මේ සිද්ධිය උනේ. ඒ සිද්ධිය උනේ අපේ නකුල තාත්තටයි නකුල අම්මටයි. හරි සත්පුරුෂ දෙපළක්. සත්පුරුෂ උපාසක උපාසිකාව දෙපළක් අඹුසැම යුවලා පුදුම විදියට ධර්මයේ පිළිසරණ හොයපු දෙන්නේ. ඉතින් මේ දෙන්න හරි ගුණ සම්පන්නයි. ඒ දෙන්නගේ කතාවක් අපේ ජීවිත වෙනස් කරගන්න මේක පුදුම ආශිර්වාදයක්. මේ නකුල අම්මයි නකුල තාත්තා ගැන වෙච්ච සිද්ධියක්. ඒ නකුල තාත්තා දවසක් හොඳටම අසනීප වුණා. හොඳටම අසනීප වෙලා බලවත් විදියට අසනීප වෙලා රෝගයෙන් හොඳටම ගිලන් වෙලා මේ ලෙඩ හොඳටම උස්සන්න වුණා. හොඳටම රෝගයටපත් වෙලා දැන් ඉන්න මොහොත. දැන් මේ වගේ වෙලාවක් අපිට ආවොත් නම් අපි කියයි ඉක්මනට අපි කලබලනවා හොඳටම අසනීප වුණා කියලා කියන්නේ. අපි ඉක්මනටම ඒ අය එකතු කරගෙන ඊට පස්සේ 19ට ගහලා කෝල් කරලා ඉක්මනට වාහන ගෙනල්ලා ඒ අරන් ගිහිල්ලා ඊට පස්සේ රෝහලට එක්කන් ගිහිල්ලා බට ගහලා ඒ වගේම සීලයින් දීලා නොයේ ඒ වෙලාවට නොයේ ජරමර. ඉතින් මේ වෙලාවේ ඒ කාලේ එහෙම එකක් නැහැ. ඒ කාලේ මෙච්චර පහසුකම් නැහැ. නමුත් ඒ අය කටයුතු කළේ මේ විදිහට. Tamanට පුළුවන් විදිහට ප්‍රතිකාර කළා. කරන ගමන් රෝගේ උස්සන්න වෙලා හිටියේ. ආනේ ඒ වෙලාවට එයාලා ධර්මයේ සිහි කරපු විදිය පුදුම සහගතයි. අපිට මේ ජීවිතේ පින්වත්නි සමහරට මරණයට පත්වෙන වෙලාව කියන්න බෑ. ඒ නිසා මේ කාරණේ වැදගත් වෙන්නේ. සමහරට ලෙඩ ඇඳේ වැටිලා සමහරට ඔබ මේ බණ අහන වෙලාවෙත් ලෙඩ ඇඳේ ඇති සමහරට. සමහර අම්මලා තාත්තලා රේඩියෝ එක ටීවී එක ළඟ තියාගෙන ලෙඩ ඇඳේ වැටිලා මේ බණ අහනවා. ඒ අයටත් මේ කියන කාරණේ පුදුම වටිනවා.
පුදුම වටිනවා. සමහරට වයසට ගියපු අම්මලා තාත්තලා ඇති. අපි මරණය කවදා වෙයිද දන්නේ නැහැ. ඒ නිසා ඔබට මේ ධර්මයේ මනාකොට වටිනා බොහෝ යහපත සැලසෙන එකක්. ඔබ අප සියලු දෙනාට හේතුව අපි ඔක්කොම මරණය අපිට උරුමයි. ඉතින් පින්වත්නි මේ වෙලාවේ නකුල තාත්තා හොඳටම අසනීප වෙලා ඉන්න වෙලාවේ ඒ වෙලාවේ නකුල අම්මා නකුල තාත්තට මේ විදියට ළඟට ගිහිල්ලා කියනවා. කියන්නේ මොකද්ද? ගෘහපතිය කියලා කතා කළේ ගෘහපතිය ඔබ දැන් මේ වෙලාවේ හොඳට අසනීප වෙලා ඉන්නේ දරුණු විදිහට. ඔබ දැන් සිහිය පිහිටව ගන්න ඕන වෙලාව. මේ නකුල අම්මා කියනවා ගෘහපතිය දැන් ඔයා අපි ගැන බලාන ඉන්න එපා. ගෘහපතිය හොඳටම අසනීප වෙලා අවසන් හුස්ම හෙලන්න වාගේ ඉන්නකොට මේ අම්මා ළඟට ගිහින් කියනවා සමහරට තාත්තේ කියලා ගෘහපතිය කියලා කියනවා දැන් ඔයා අපි ගැන අපේක්ෂාවෙන් ඉන්න එපා. කියනවා ගෘහපතිය අපේක්ෂාවෙන් යුතුව මරණයටපත් වීම මහා දුකක්. දැන් අපිට මේක කියන්න බෑනේ කෙනෙක් මැරෙන්න යනකොට. අපි කිව්වොත් එහෙම තාත්තේ ඔයා අපි ගැන වාසය කරන්න එපා, දරුවෝ ගැන හිතන්න එපා කියලා වාසය කරන්න එපා, හිත ඉන්න එපා කිව්වොත් ඔන්න එයාට ඒක හිත පිහිටුව ගන්න බෑ. ඇයි එයා පිළිසරණ හෙව්වේ දරුවන්ගේ. දරුවෝම වට කරගෙන ඉන්න ඕන. ඒක තමයි අපේ බලාපොරොත්තුව. සාමාන්‍ය මනුස්සයාගේ. නකුල අම්මා කියනවා නකුල තාත්තට ගෘහපතිය දැන් ඔබ හොඳටම අසනීප වෙලා ඉන්නේ. ඒ නිසා දැන් මැරෙන්න ඊළඟ මොහොතේ සිද්ධ වෙන්න පුළුවන්. මේ හංගන්නේ ඔයා මැරෙන්නේ නැහැ. ඔයා බය වෙන්න එපා. අපි ඔයා බේර ගන්නවා. ඔයා සද්ද නැතු වෙන්න අපි ඔයා බේර ගන්නවා. ඔයා කලබල වෙන්න එපා. මේ ඔක්කොම කරන්නේ ඔයා බේර ගන්නට. එහෙම ඒව කතා නැහැ. සත්‍යයට මුහුණ දෙනවා. අන ධර්මයෙන් උපන්න ජීවිත. කියනවා ගෘහපතිය අපි ගැන අපේ අහිත හිතා දැන් ඉන්න එපා. අපි ගැන හිතා මරණයටපත් වෙන්න එපා දැන් ඔබ. ඔබ හිතන් ඊට වඩා මොකද අපේක්ෂාවක් තියාගෙන මරණයටපත් වීම ගෘහපතිය දුකක්. අපේ හිතේ එකක් තියාගෙන ගමනක් යන්නවත් බෑනේ. දැන් ගෙදරින් එළියට බැස්සත් ගීයක් හිතේද? ගීයක් තියනවාද? ගේ ඇතුලේ කබඩ් එකේ තියෙන ටික, මුදල් ටික, ආභරණ ටික ඊට පස්සේ වාහනේ කාමරේ ලොක් කරාද, ගරාජ් එක වැහුවද, ගේට්ටුව වැහුවද, යතුරු කවුරුත් දැක්කද තියෙනකොට මේ ඔක්කොම හිතේ. ගෙදරින් එළියට ගියා. මරණයටපත් වෙද්දී ආයේ මොනවද? නකුල මාතා කියන ගෘහපතිය අපි ගැන කිසිදු අපේක්ෂාවක් තියාගන්න එපා. දැන් දඹදිව ගිහිල්ලා ඉවරලා සමහර දවස්වල ඔය දඹදිව වන්දනාවේදී අම්මලා දඹදිව යනවා. ඉන්දියාවට ගිහලා ගොඩ බැස්ස ගමන් කෝල් එක ගන්නවා ගෙදරට. දුව සනීපෙන් ඉන්නවද? පුංචි එකා කෝ? එයාට ෆෝන් එක දෙන්න කියා අර වන්දනා කරන දවසේවත් ඉන්න බෑ. එච්චර අපේක්ෂාව. ඊට පස්සේ මකුලාම කෙනා ගෘහපතිය එහෙම අපේක්ෂාවක් තියාගන්න එපා. ඒක මහ දුකක්. අපි ගැන හිත ඉන්න එපා. අපේක්ෂාවෙන් යුතුව මරණයටපත් වන අපේක්ෂා හිතේ කැමැත්ත ආසාව අපි ගැන හිත අපේක්ෂාවෙන් මරණයටපත් වීම බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළේ නෑ. බුදුරජාණන් වහන්සේ ගරහපු දෙයක්. අපේක්ෂා තියාගෙන මරණයටපත් වීම බුදුරජාණන්සේ ගරහපු දෙයක් ගෘහපතිය. ඒ නිසා අපි ගැන හිත ඉන්න එපා. ගෘහපති ඔබට හිතෙන්න පුළුවන් මෙහෙම. නකුල අම්මා කියන බලන්න කියන ලස්සන. කියනවා ගෘහපති ඔබට මෙහෙම හිතෙන්න පුළුවන්. කොහොමද මේ නකුල අම්මා මගෙන් පැස්සේ දරුවොත් එක්ක ඉන්නේ? කොහොමද දරුවෝ ටික පෝෂණය කරන්නේ? නකුල අම්මට තනියෙන් මේ දරුවෝ ටික බලා ගන්නට පුළුවන් වෙයිද? ගෙදර කටයුතු කරගන්න පුළුවන් වෙයිද? බැරි වෙයිද? දන්නේ කියලා හිතා ඉන්න එපා. එහෙම දකින්න එපා. මං ගැන එහෙම හිතන්න එපා ගෘහපතිය. මේ නකුල අම්මා කියන්නේ දරුවෝන්ගේ වැඩ කරගන්න බැරි වෙයි, ගෙදර වැඩ කරගන්න බැරි වෙයි කියලා නිකන් එහෙම හිතන්න එපා. ගෘහපතිය ඔබ මරණයටපත් වුණාට පස්සේ මට පුළුවන් කපු කටින්ට
කපු එකතු කරලා ඒවා නූල් ලඹරන ඒවා කරන්න පුළුවන්. මට ගොතන්න පුළුවන් ඒවා නූල් ලමනන්න පුළුවන්, වෙලන්න පුළුවන් ඒවා. මට ඒකේ ශිල්පේ හැකියාව තියෙනවා. මට දරුවෝ පෝෂණය කරගන්න පුළුවන්. මට සියලු දේ කරගන්න පුළුවන්. ගෙදර කටයුතු කරගන්න පුළුවන්. ඔයා දැන් මරණයටපත් වෙන්න දැන් කිට්ටු වෙලා ඉන්නේ. ඔයා මරණයටපත් වුණාට පස්සේ අපි ගැන හිත මැරෙන්න එපා. කොච්චර ලස්සනද බලන්න. අපි කියන්නේ මලගෙදරකුණත් අපි ළඟට එන්න. ඇයි අපි ළඟට ඒකමයි අඳෝනාව. බලන්න අපේක්ෂා රහිත මරණයටපත් වීම සැපක්. පුදුම සැපක්. නිදහස් කරනවා හිත. හිත බැඳෙන්න දෙන්නේ නැහැ. පින්වත්නි ධර්මයේ පිහිටපු ස්වභාවය ඒක. අපි මැරෙනකොට කීයක් හිතන දුවේ යතුරු තියනවද? යතුරු බලාපන් යතුරු තියනවද? සමහරුන්ගේ කොට්ටයට යතුරු, සමහරුන්ගේ රුපියල් 1000 චීත්තේ ගැට ගහගෙන ඉන්නවා. මේ විදියට ප්‍රශ්න කියන්නේ මිනිස්සු විඳවනවා ඒ අපේක්ෂා සහිතව. ඒ මැරුණට පස්සේ ඒ එතනම උපදිනවා. සමහරට ඒ ඇඳ යටම. සමහර අම්මලා මෑතකාරංචනේ මිරිස් ගලේ උපන්නා. මේ ඔක්කොම එහෙම නැත්නම් රාත්‍රියට පොල්වත් එහෙම යනවා පේනවා. මේ අපේක්ෂා සහිත මරණයටපත් වීම දුකක්. බුදුරජාණන්සේ ගරහන් ලද්දේය. ඒ නිසා කියනවා ගෘහපතිය අපේක්ෂා තියාගෙන නම් මැරෙන්න ලෑස්ති වෙන්න එපා. අපේක්ෂා රහිතව ඉන්න. මට හොඳට පුළුවන් මේ ගෙදර වැඩ ටික කරන්න. මට කපු කටින්න පුළුවන්. මට අතේ රස්සාවක් තියෙනවා. ඔයා බය වෙන්න එපා. ආන් ඒ වගේ පරිසරයක් පින්වත්නි තමන්ගේ ගෙදර හදාගන්න පුළුවන් නම් සුන්දරයි. සත්‍යයට මුහුණ දිදී ඉන්නේ. සත්‍යයට මුහුණ දිදී. සත්‍යයට ආශා කරන ජීවිතවල තමයි එහෙම පුළුවන්. සත්‍යයට ආශා කිරීම. ඊළඟට මේ නකුල අම්මා කියනවා නකුල තාත්තට ගෘහපතිය දැන් ඔබට මෙහෙම හිතෙන්න පුළුවන්. කොහොමද? දැන් පළවෙනි කාරණේ කිව්වා මට වැඩක් පළක් කරගන්න බැරි වෙයි කියලා හිතන්න මට හොඳට වැඩ පුළුවන් මම ඒ ටික කළා දරුවෝ බලා ගන්න. ඔයා බය වෙන්න එපා. ඔයා හිත නිදහස් කරගෙන මැරෙන්න. මරණයටපත් වෙනලා හිත නිදහස් කරගන්න. ඊළඟට කියනවා ගෘහපතිය ඔයාට මෙහෙම හිතෙන්න පුළුවන්. එහෙනම් මේ නකුල අම්මා මම මැරුණට පස්සේ මේ ගෑනු විශ්වාස නැහැ. වෙන මිනිසෙක් එක්ක යයි කියලා ඔබට හිතෙන්න පුළුවන්. ගෘහපතිය එහෙම හිතන්න එපා. මෙහෙම හිතන්න එපා. මං වෙන මිනිසෙක් එක්ක යන්නේ. මං වෙන මිනිසෙක් එක්ක ගිහිල්ලා එහෙම දීග කන්ට යන්නේ. මං ඔබගෙන් පස්සේ මං හොඳට ධර්මය අහලා තියෙන කෙනෙක් බව ඔබ දන්නවනේ. මං අන්‍ය වූ සැමියෙකු කරා යනවා කියලා එහෙම දෙයක් වෙන්නේ නැහැ. එතකොට බලන්න සමහර මේ සාමාන්‍ය අද කාලේ අවස්ථාවක් එනකන් ඉන්නේ නිදහස ලැබෙනකන්. නිදහස ලැබෙනකන් සමහර ස්ත්‍රීන් අවස්ථාවක් එනකන් සමහර ස්වාමියා රස්සාවට යනකන් අවස්ථාවක් එනකන් ඉන්නේ තමන්ගේ දුරාචාරයට. එහෙම නැත්නම් ස්වාමියා හිතන්ට අපිට ඕන තරම් ආරංචි වෙනවා. ඕන අලුත කසාද බඳිනවා. ස්වාමියා හමුදාවේ. හදිසිය හමුදාවේ ඉඳන් ඔන්න මරණයටපත් වුණා. බිරිඳ හිතු එකේ වැරදි කාම සේවනය. අයි පඩිය එනවා. හිති එකේ වැරදි කාම සේවනය කරනවා. එහෙම ජීවිත ඕන තරම් තියෙනවා. හිස් වෙලා යන ජීවිත මරණින් මත්තේ නිරේ. මේ නන්ද මාතාව කියනවා ගෘහපතිය ඔබගේ මරණයෙන් පස්සේ බය වෙන්න එපා. මං වෙන ස්වාමියෙක් කරා යන්නේ. ඔබ එහෙම හිතන්න එපා. මං බඹසර රකින්නවා. මතකද ගෘහපතිය ඔබත් එක්ක මං ඇවිල්ලා දැන් අවුරුදු 16ක් වෙනවා. අවුරුදු 16ට මම බඹසර බොහෝම ආරක්ෂා කළා. ඒවා මතක් කරගන්න මං අන්‍ය ස්වාමියෙක් කරා යන්නේ. මං හොඳට බඹසර රකින්නවා. ඒ නිසා ඔබ අපේක්ෂාවක් තියාගන්න එපා මේ ගැන. අපි ගැන අපේක්ෂාවක් තියාගන්න එපා. දැන් මිනිසුන්ට තියෙන ප්‍රශ්නේනේ මම මැරුණාට පස්සේ මේ උන්ට යන කලදසාව මොකද්ද? එහෙම කියා තමයි බැඳෙන්නේ. එහෙම නැත්නම් මම මැරුණාට පස්සේ දරුවන්ට මක් වේද උගන්වන්නේ කවුද කියලා බැඳෙන්නේ දරුවාට. එහෙම නැත්නම් බැඳෙන්නේ බිරිඳට. නාන් එහෙම හිතන්න එපා. අපේක්ෂා රහිතව මැරෙන්න. කොයි වෙලේ මරණයටපත් වෙන්න වෙයිද දන්නේ නැහැ. කොරෝනා හැදිලා මැරෙන්න පුළුවන් ඉස්සරහට. බෝම්බ වලට අහුලා මැරෙන්න පුළුවන්. ලෙඩක් හැදිලා මැරෙන්න පුළුවන්. ආයුෂ ගෙවිලම මැරෙන්න පුළුවන්. මෙහෙම මැරෙනකොට Tamanට විසරද බවක් ඕන ධර්මයෙන් උපන්න අනේ මං අපේක්ෂා තියාගෙන නම් මැරෙන්නේ නැහැ කියලා විසරද බවක් තියාගන්න.
අපේක්ෂා රහිතව ඉන්නවා කියලා විසරදව ඉන්න. එතකොට නකුල මාතාව කියනවා ගෘහපතිය මං බඹසර රකින්නවා. ඒ නිසා ඔබ බය වෙන්න එපා. ඔබ සිත්සේ අපේක්ෂා රහිත වෙලා අපේක්ෂා තියාගන්න නැතුව නිදහස් සිතින් මරණයටපත් වෙන්න. බලන්න හිතක් නිදහස් කරන තාලේ ලස්සන අන්න බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෝ අපි කියන්නේ මැරෙන්න එපා කියලා ශාප කරනවා. ඒ වෙලාවේ කෑ ගහනවා, හොල්ලනවා අර ලෙඩාව. මේ මිනිස්යාගේ හිත කැළඹෙනවා, දාලා යන්න එපා කියද්දී මේ මිනිස්යාත් හිතින් බැඳෙනවා අර ඔක්කොටම. ඊට පස්සේ කියනවා ලෙඩ හොඳටම වැඩි වෙලා නම් ඔයා කන්ට ආසේව අපි ගෙනත් දෙන්නම් හෙට උදේට. දැන් ඉන්ටකෝ කියලා සංසිඳවනවා. ආසාවම උපද්දනවා. අපේක්ෂාවම ඇති කරලා දෙනවා. අපි යන්කෝ අසවල් පැත්තේ ඇවිදින්න කියන හොඳ වුණාම යන් කියලා රවට්ටනවා. මැරෙන්න ඉන්න මිනිස්සයා. මුලා කරනවා අද කාලේ. මේ විදිහට හිත නිදහස් කරන්නට අද කාලේ මිනිස්සයා දන්නේ ධර්මයේ දන්නේ නැතිකම. ඒ නිසා පින්වත්නි මේ විදිහට නකුල මාතා කියනවා අපේක්ෂා තියාගන්න එපා. බලන්න මේ මරණය කොච්චර සුන්දරද. නොබැදී වාසය කරන්න. ඊළඟට කියනවා ගෘහපතිය ඔබට මෙහෙම හිතෙන්න පුළුවන්. නකුල මාතා කියනවා නකුල මාතා ගෘහපතිය මාගේ ඇවෑමෙන් පස්සේ භාග්‍යවතුන් වහන්සේ දකින්ට යන්නේ නැති වෙයි. ඊළඟට භික්ෂු සංඝයා දකින්ට කැමැති වෙන්නේ නැතුව වාසය කරයි. බුදුරජාණන් වහන්සේ දකින්ට කැමැති නැති වෙයි ඔහේ ඉඳී. ඊළඟට සංඝයා දකින්ට යන්නේ නැති වෙයි. පින් කර ගන්න නැති වෙයි. කුසල් වඩා ගන්න නැති වෙයි කියලා එහෙම හිතෙයි. එහෙම හිතන්න එපා. එහෙම හිතන්න එපා කිව්වා. මේ කලින්ටත් වැඩිය මං බුදුරජාණන් වහන්සේ හමුවට යනවා. මං හොඳට ධර්මය අහනවා. ඊළඟට සංඝයාට හොඳට දම්පැන් පුදනවා, උපස්ථාන කරනවා, මං ඒවා කරනවා. ඒව නවත්තන්නේ බලන්න මෙයාගේ ආකල්පේ මේ අම්මගේ ආකල්පේ කොච්චර ලස්සනට හැදිලාද. මේ කාගේවත් වචනකින් නෙමෙයි තියෙන්නේ. තමන්ගේ උමනාවකින් මේ ධම්මග හදාගන්නේ. තමන්ගේ උමනාවට. ආයි පිටිපස්සෙන් එලවන්න ඕනේ නැහැ. ඵලයන් කියලා සිල් ගම් කියලා එලවන්න ඕනේ මේ තමන්ගේ උමනාවෙන් කරන්නේ. උවමනාව සසර ගැන බිය උපද්දගෙන මේ සංසාරෙට බිය උපද්දගෙන තමන්ගේම අවශ්‍යතාවයකට මේ කරන්නේ. කියනවා මං බුදුරජාණන් වහන්සේ දකින්න එක සංඝයා දකින්න එක නවත්තන්නේ. මං ඒවා දිගටම කරගෙන යනවා. ඒවා මට යහපත පිණිස තියෙන දේවල්. ඒ නිසා ගෘහපතිය එහෙම කියලා මේ ලෝකේ අපේක්ෂා තියාගන්න එපා. අපි ගැන අපේක්ෂාවෙන් මරණයටපත් වෙන්න එපා. ඔබ නිදහස් සිතින් මරණයටපත් වෙන්න අපේක්ෂාවෙන් තොරව. මොකද බුදුරජාණන් වහන්සේ අපේක්ෂාවෙන් මැරෙන එක ගරහලා තියෙනවා. ඒක මහ දුකක් ගෘහපතිය. ඒ නිසා අපේක්ෂා නැතුව මරණයටපත් වෙන්න. ආන ශ්‍රාවකයෙක් සිහි කරන විදිය. ආර්ය ශ්‍රාවකයෙක් සිහි කරන විදිය ඔය. ඊළඟට කියනවා ගෘහපතිය ඔබට මෙහෙම හිතෙන්න පුළුවන්. ගෘහපතිය ඔබට හිතෙයි මේ නකුල අම්මා මාගේ ඇවෑමෙන් පස්සේ සිල් ගන්න නැති වෙයි. සිල් ගන්න නැති වෙයි. ඊළඟට උපෝසත සිල් 8 සිල් ගන්න නැති වෙයි. වෙලාවක් නැති එහෙම නැත්නම් ඒවා මගාරි. එහෙම කියලා හිතන්න එපා. එහෙම දකින්න එපා ඔබ. ගෘහපතිය භාග්‍යතුන් වහන්සේ ගෘහි ශ්‍රාවිකාවක් වන මං ඒ සිල් පුරමින් වාසය කරන බොහෝ කාලයක් වාසය කළා. ආන්ගේ සිල් පුරන ශ්‍රාවිකාවන් අතර කෙනෙක් තමයි මාත්. ගෘහපතිය ආන් ඒ අතර කෙනෙක් මං. ඒ නිසා ඔබ මං ගැන සැක කරන්න එපා. මං සිල් ගන්න නැති වෙයි, මං කුසල් වඩන්න නැති වෙයි කියලා ඒ ගැන විමතියක් උපද්ද ගන්න එපා. හොඳට ඔබ නිදහස් සිතින් මරණයටපත් වෙන්න. මං ගැන කල්පනා කර ඉන්න එපා ගෘහපතිය. මං හොඳට සිල් ගන්නවා. දැන් අපි සිල් ගන්නට කීයක් දේවල් කිනවද? ගෙදර කවුරුවත් නැහැ. දරුවෝ විතරයි ඉන්නේ. ඊළඟට අපිට සිල් ගන්නට විදියක් නැහැ. ඊළඟට රස්සාවට ස්වාමියා ගියා. දරුවා තාම කිරි බොනවා. කියා නොයේක් ප්‍රශ්න කියනවා. මේ ඔක්කොගෙම පේන උවමනාව නැතිකම මිසක් වෙන දෙයක් නෙවෙයි. හේතු කියන්නේ උවමනාව නැති. උවමනාව තියෙන මනුස්සයා කොහොම හරි ගන්නවා, කර ගන්නවා ඒක. උවමනාව තියෙනවා නම් කොහොම හරි පිපාසෙන් ඉන්න මනුස්සයාට ඒ වෙලාවේ මුල්ම අරමුණ මූලිකම ඉලක්කේ පිපාසය සංසිඳ කොහේ හරි ගිහිල්ලා වතුර ටිකක් බොනවා.
ඒ වගේ දහං පිපාසෙන් ඉන්න මිනිස්සයා ඒ කුසල් වඩන්ට පිපාසෙන් ඉන්න මිනිස්සයා කොහෙන් හරි ඒක නිර්මල ධර්මය හොයා ගන්නවා. නිර්මල ධර්මය අහා වාසය කරන සිල් පුරා වාසය කරනවා. ඒ තමයි සැබෑ ශ්‍රාවකයාගේ ලක්ෂණේ. සැබෑ ශ්‍රාවකයා සැබෑ ශ්‍රාවකයෙක් වෙන්න ඕන. ඊළඟට කියනවා මේ අම්මා ගෘහපතිය ඔබට මෙහෙම හිතෙන්ටත් පුළුවන්. නකුල අම්මා සිතෙහි සංසිඳීමක් නොලබන්නේ මේ නකුල අම්මට බණ භාවනාවක් කරගන්න බැරි වෙයි. නකුල අම්මට බණ භාවනාවක් කරගන්න බැරි වෙයි. එහෙම හිතන්න එපා. භාග්‍යවතුන් වහන්සේ දැන් බලන්න මේ කාරණේ. නකුල මේ තාත්තා කියනවා හිතන්න එපා කියනවා. නකුල අම්මට සමත භාවනා ආදී දියුණු කළ හිතේ සංසිඳීමක් ඇති කරගන්න බැරි වෙයි කියලා හිතන්න එපා. මේ අම්මා කියනවා බුදුරජාණන් වහන්සේගේ ගිහි ශාවිකාවෝ යම් චිත්ත සමාධියක් ලබනවද ආන්ගේ සමාධිය ලබන ශාවිකාවන් අතර කෙනෙක් මං. මේ ස්වාමියාට කියන්නේ පළවෙනි ධ්‍යානය දෙවෙනි ධ්‍යානය ආදී සමතාදී ගුණධර්ම සිතේ සංසිඳීම උපදවාගෙන ඉන්න අය අතර කෙනෙක් මං. මේක රටවටේට කියපු එකක් නෙමෙයි. මේ සමහරට එදාමයි ගෘහපතියට මේක කියලා තියෙන්නේ. එච්චරකට හංගගෙන හිටිය කුසල දහම්. කිව්වා ඒ නිසා මං ගැන සැක කරන්න එපා. මං මේ හොඳට සමාධිය උපද්දගෙන ඉන්න කෙනෙක්. ඒ නිසා ගෘහපතිය ඔබ බොරු නම් මම මේ කියන්නේ කාරණේ ගැන සැක තියෙනවා නම් ඔබට ඔබ සුවපත් වුණාට පස්සේ සුවපත් වුණොත් ගිහිල්ලා අහන්න කියනවා මේ බුදුරජාණන් වහන්සේ බේස කලා නුවර මේ වනේ ඉන්නවා සුන්සුමාරගිර. බුදුරජාණන් වහන්සේ ළඟට යන්න ගිහිල්ලා අහන්න මේ මං කියන්නේ බොරුවක්ද කියලා. මගේ හිතේ සමාධිය හොඳට තියෙනවා. මං එහෙම හොඳට සමාධිමත් හිතින් ඉන්නේ. ඒ නිසා ගෘහපතිය ඔබ මරණයටපත් වෙනවා නම් මං ගැන අපේක්ෂාවෙන් මරණයටපත් වෙන්න එපා. නිදහස් සිතින් මැරෙන්න. මං ඒව ඔක්කොම කරගන්නවා. මොකද මිනිස්සෙක් පින්වත්නි මැරෙද්දී මරණයටපත් වෙද්දී මට දරුවන්ට අරක කරන්න බැරි වුණා. ගේ හදා දෙන්න බැරි වුණා. බිරිඳට සලකන්න බැරි වුණා. මං දරුවන්ට වැරදි කළා. කීකියා ශෝකම ඉතුරුනේ. මොකද පින්වත්නි ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. අපිට මේ ජීවිත ආයුෂ ගෙවිලා අවසන් වෙලා ගියත් අපිට කවදාවත් මේ ආයුෂ මේ ඔක්කොම ඉවර වෙලා ගියත් කවදාවත් අපිට බෑ මේ යුතුයකම් ටික අවසන් කරලා ඉවර කරන්න. ඒ කියන්නේ අපේ ජීවිතේ ඔක්කොම කටයුතු ඉවර කරන්න කවදාවත් බෑ. දවසින් දවසට එක එකතු වෙනවා. ඒ නිසා ඔක්කොම යුතුයකම් අවසන් කරලා අපිට සිල් ගන්න පුළුවන් වෙයි. මරණයටපත් වෙයි පුළුවන් වෙයි කියලා හිතන්න එපා. ඔක්කොම වගකීම් කරලා ඉවර කරන්න එහෙම කරන්න බෑ. කාටවත් බෑ. ඒ නිසා දැන් අපේක්ෂා අතහරින්න. තමන්ගේ වගකීම් යුතුයකම් කරන ගමන් මේ අපේක්ෂා අතහරින්න. එහෙම වාසය කළ යුතුයි. එතකොට පින්වත්නි අපේක්ෂා රහිතව වාසය කිරීම තමයි සැපේට කාරණාව. එතකොට අපේක්ෂාවෙන් කවුරු හරි කෙනෙක් ජීවත් වුණත් ඊළඟට මේ මරණයටපත් වුණත් දුකම තමයි ඉතුරු වෙන්නේ. මොකද ඒවා බුදුරජාණන් වහන්සේ මේ පැතුම් එක්ක තමයි මරණයටපත් වෙන්න වෙන්නේ. බුදුරජාණන්සේ ගරහපු දේවල්. එතකොට අපි යම් තැනකට බැඳිලා මැරුණොත් ඒ ජීවිතේ දීන වෙලා උපදිනවා. එතකොට විසරද උපදින මේ මරණයටපත් වෙන කෙනාට හිතට බයක් ගන්නෑ. හිතට බයක් ගන්න. දැන් හිතන්න මේ කෙනෙක් බුදුරජාණන්සේ සරණ ගිහිල්ලා ඉන්නවා හදවතින්. ධර්මයේ බුදුරජාණන්ගේ ධර්මයේ මනාකොට හදවතින් සරණ ගිහිල්ලා ඉන්නවා. සංඝයා හදවතින් සරණ ගිහිල්ලා ඉන්නවා. සීලේ පිහිටලා ඉන්නවා. මේ විදියට හොද්දට තුනුරුවන් හදවතින් වැළඳගෙන ඉන්නවා නම් එයාට බය වෙන්නේ නැහැනේ. දැන් චිත්ත ගෘහපතිතුමා මරණයටපත් වෙද්දී ගස් කොළන් වල ඉන්න දෙවිවරු විශේෂයෙන් වෘක්ෂවල මල් වලට අරක් ගත්ත දෙවිවරු ඊළඟට අරටු වලට අරක් ගත්ත දෙවිවරු භූමි දෙවිවරු මේ සියලුම රුක් රෝපණ වල දෙවිවරු ආවා. ඇවිල්ලා චිත්ත ගෘහපතිතුමාට ළඟට ඇවිල්ලා මරණයටපත් වෙන මොහොතේ අර දෙවිවරු කියනවා ගෘහපතිය අනාගතේ රජෙක් වෙන්න මේ ලෝකේ පාලනය කරන ශක්විති රජෙක් වෙන්න හිත පිහිටුව ගන්නට ශක්විති රජෙක් වෙන්න අපේක්ෂාවක් ඇති කර ගන්නට කැමැත්තක් ඇති කර ගන්නට සිත පිහිටුව ගන්නට මේ ශක්විති රජෙක් වෙන්න කියලා මේ දෙවිවරු මේ චිත්ත ගෘහපතිතුමාට කියන්න පටන් ගත්තා.
චිත්ත ගෘහපතිතුමා ඒ වෙලාවේ කියනවා අනේ ඔක්කොම අනිත්‍යයි. ඔක්කොම අනිත්‍යයි කිව්වා. දැන් මරණ ඇඳේ ඉන්නේ මංචකේ. ඇඳේ වැතිරලා ඉන්න ගම දෙවුරු ඇවිල්ලා කියනවා ආරාධනා කරන සක්විති රජෙක් වෙන්න කියලා. ගෘහපතිතුමා කියනවා චිත්ත ගෘහපතිතුමා ඔක්කොම අනිත්‍යයි. ඔක්කොම අනාත්මයි කියලා කිව්වා. එතකොට කියනකොට ඥාති ටික වටේ ඉඳන් එකපාරම කලබල වුණා. අනේ මේ චිත්ත ගෘහපතිතුමා මෙච්චර කාලයක් ධර්මයේ හැසිරලා දැන් සිහිමුලා වෙලා දොඩ වෙනව නේද කියලා. එතකොට චිත්ත ගෘහපතිතුමා කිව්වා නෑ නෑ මං දොඩ වුණා නෙවෙයි. මේ දෙවිවරු ඇවිල්ලා මට කියනවා අනාගතේ සක්විති රජ වෙන්න මේ හිත පිහිටුව ගන්න කියලා. මං ඒකයි කිව්ව ඔක්කොම අනිත්‍යයි කියලා. අනේ මේ ගෘහපතිතුමා දෙවිවරුත් එක්ක කතා කරනවද කියලා ඥාති ටික වට වුණා. වට වෙලා කිව්වා අනේ අපිටත් අවවාදයක් කරන්නකෝ. ඊට පස්සේ කිව්වා අපිටත් අවවාදයක් කරන්න කෙනෙකුට කිව්වා එහෙනම් හොඳට උඹලා බුදුරජාණන්සේ සරණ යන්න කිව්වා. හොඳට බුදුරජාණන්සේගේ ධර්මයේ සරණ යන්න කිව්වා. හොඳට බුදුරජාණන්සේගේ ශ්‍රාවක සංඝයා සරණ යන්න කිව්වා. හොඳට තුනුරුවන් හදවතින් සරණ යන්න කිව්වා. හොඳට සීලේ පිහිටන්න කිව්වා. ඥාතියින්ට දුන්න අවසන් අවවාදයක හොඳට අපේක්ෂා තියාගන්න නැතුව තිසරණේ හොඳට හදවතින් අදහාගෙන වළඳගෙන තිසරණයට දීපුදා වාසය කරන්න කිව්වා සීල් පුරාගෙන. ආනේක තමයි දුන්න. එතකොට අපේක්ෂා සහිත බව දුක. මෙලොවට අපේක්ෂා සහිත බව දුක. කාම වස්තුන්ට බැඳුනා කියන්නේ දුකක්මයි. මේ නකුල අම්මා ඒකයි නිදහස් වෙන්න තාත්තට කරුණ කිව්වේ. ඊළඟට නකුල අම්මා කියනවා මේ තාත්තා නකුල තාත්තා ගෘහපතිය ඔබට හිතෙන්න පුළුවන් මං ධර්මයේ අවබෝධ කළ නෑවද්ද මේ ධර්මයේ ස්ථීරව පිහිටලා නෑවද්ද ගැඹුරු අවබෝධයක් මේ මෙතුමියට මගේ නෝනට නෑවද්ද ගැඹුරු දහම් කරුණු මෙයාට තේරෙන්නේ නෑවද්ද කියලා ඔබට හිතෙයි. හැබැයි කිව්වා එහෙම හිතන්න එපා. මෙයා ධර්මය ගැන මේ මගේ නෝනට සැක තියනවද දන්නේ කී හිතන්න එපා කිව්වා එහෙම. තියුවා ගෘහපතිය බුදුරජාණන් වහන්සේගේ සුදු වස්ත්‍ර අඳින ගිහි ශ්‍රාවිකාව ඉන්නවා කිව්වා. එයාලා සැකයෙන් එතරට ගියා. එයා විසරද බවට පත් වෙලා ඉන්න ශ්‍රාවිකාව ඉන්නවා. ඒ වගේම අනිත් අයගේ උපකාරයක් නැතුව Tamanටම සුවසේ වාසය කරන්න පුළුවන් මේ ධම්මගේ එහෙම අය ඉන්නවා කිව්වා. එහෙම කෙනෙක් තමයි මං කිව්වා. එහෙම කෙනෙක් තමයි මං. ඒ කියන්නේ සෝතාපන්න වෙච්ච කෙනෙක්. ඒ නිසා ගෘහපතිය බොරු නම් අහන්න කිව්වා නිරෝගී වුණොත් භාග්‍යතුන්ස වැඩ ඉන්නවා කිව්වා බේස කලාවනේ. ඒ නිසා අහන්න ගියොත් වෙලාවක ඔබ මැරෙනවා නම් අපේක්ෂා තියාගෙන මරණයටපත් වෙන්න එපා. අපේක්ෂා තියාගෙන මැරෙන්න එපා කියලා කිව්වේ. පින්වත්නි බලන්න සිත පිහිටවන විදිය විසරදයි. ආන්න පින්වත්නි ඍජු ජීවිත ලබන ක්‍රමේ මේ ඔක්කොම ලැබුණේ ධර්මයේ පිළිසරණින්. අර උපාසක මහත්තයා නකුල තාත්තා පින්වත්නි කලකින් නිදුක් නිරෝග සුව ලැබුවා. මේ වචන ටිකම අහලා. ආන්න තමන්ගේ ස්වාමියා ගොඩ ගන්න තියෙන ක්‍රමේ හැමතිස්සෙම කෑ ගගා ඉන්න එකක් නෙවෙයි. තමන්ගේ ස්වාමියාට ධර්මයෙන් දින්නාට දැන් ගෙවල් වල සාමාන්‍ය බොහෝ ගෙවල් වල බණ අහනවා කට්ටිය ධර්ම කතාවක් නැහැ. ගොඩාක් ගෙවල් වල තනි තනියෙන් බණ අහනවා. තැන් වල ගෙදර බණ අහනවා. බණ ඇහුවා ගියා කෑවා නිදි ගත්තා. ඒ ධර්මයේ කතා වෙන්නේ. ඒ නිසා බිරිඳට ස්වාමියා අඳුන ගන්න බෑ. ස්වාමියාට බිරිඳ අඳුන ගන්න බෑ. ධර්මයේ කතා වෙන්න ඕන. පින්වත්නි, එතකොටයි මේ ජීවිතේට පුදුම විදිහට අර්ථය පිරෙන්නේ. ඒ නිසා මේ විදිහට අපේක්ෂා තියාගෙන වාසය කිරීම දුකක්. අපි ඔබ කාටත් මේ තාත්තා පස්සේ කාලේ සුව වෙලා බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා කියනවා මම මෙහෙම ගිලන් කාලේ නකුල අම්මා මට මෙහෙම කියලා කීවනේ. බුදුරජාණන් වහන්සේ සාදු කියලා අනුමෝදන් වුණා. කිව්වා ගෘහපති ඔබට ලාභයක් කිව්වා. ඔය අම්මා ඔබට මහා ලැබීමක් කිව්වා. මොකද හේතුව ඈ බොහෝම යහපත් කෙනෙක්. බුදුරජාණන් ප්‍රශංසා කළා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ මාගේ ගිහි ශාවිකාව අතර ඉන්නවනම් මේ සැකයෙන් එතරට ගිය සියලු සැක දුරු කරපු විමති නැති සුවසේ දහම්මග වඩන ඒ අය අතර කෙනෙක් කිව්වා ඒ නකුල අම්මා. අන්න ඒ වගේ ජීවිත ඕන පින්වත්නි. අපිට කෙනෙක් දිහා බලලා අපි හැදෙන්නේ. කෙනෙක් දිහා බලලා. ඒ නිසා අපේ ජීවිතේ පුදුම ආශිර්වාදයක් තියෙනවා මේ වගේ දෙයක් ඉගෙන ගත්තොත් දැනගත්තොත්. ඒ නිසා අපිට වුණත්
අපේක්ෂාවත් තියාගෙන මරණයටපත් වුණොත් ඒ ජීවිතේ දුකක්මයි. දැන් ඔබ දන්නවනේ සිවුරට ආසාවෙන් සිවුර හෙට උදේ පොරවනවා කියලා සිවුර වැටට දාලා සැතපුණා ස්වාමීන් වහන්සේ. සැතපුණා. රාත්‍රියේ නිින්ද ගියා. නිින්දෙදී මරණයටපත් වුණා. සිවුරේ උපන්නා. අපේක්ෂාවෙන් වාසය කිරීම දුකක්මයි. අපේක්ෂා සහිතව මරණයටපත් වීම දුකක්මයි. ඒ නිසා පින්වත්නි මේ ඔක්කොම අපිට දාලා යන්න වෙනවා. අපි අපේම කතාව තේරුම් ගන්නට. අපි ගැනම තේරුම් ගන්නට. මේ ඔක්කොම අපිට දාලා යන්න වෙනවා. හිත අනිද්දම වෙයිද දන්නේ නැහැ. කවදා වෙයිද දන්නේ නැහැ. ඒ නිසා තමන් ළඟ තියෙන භෞතික දේවල්, තමන් ගාව තියෙන දේවල්, බාහිර තියෙන දේවල් සියලු දේ ගැන අපේක්ෂා රහිත වීමමයි වටින්නේ. අපේක්ෂා රහිතව මරණයටපත් වීමමයි වටින්නේ. ඒ තමයි බුදුරජාණන් ප්‍රශංසා කළේ. ඒ ජීවිතයේ මුළු මනින්ම වෙනස් වෙන්න හේතු වෙනවා. දීන වෙලා උපදින්නේ ලාමක ජීවිත ලැබෙන්නේ නැහැ. බහිරව ජීවිත ලැබෙන්නේ නැහැ. පෙරේත ජීවිත ලැබෙන්නේ නැහැ. යාට සුගති සංඛ්‍යාත ලෝට යන්න පුළුවන්. බුදු සසුනේ පිළිසරණ ගන්න පුළුවන්. ශාස්ත්‍රඥ වහන්සේ සාදු කියපු දෙයක් කරන්න පුළුවන්. අපේක්ෂා සිතින් සියලු අපේක්ෂා අතහැරලා සියලු කැමැත්තවල් අතහැරලම මරණයටපත් වෙන්න ඕන. ඒ මරණයටපත් වෙද්දී අපි ඔක්කොම මේක උරුමයිනේ. මේ මොහොතේ මේ ධර්මය අහලා තිබ්බොත් බොහෝ උපකාරයි මරණය ඉදිරියේ. ඒ නිසා මරණය ඉදිරියේ අසරණ නොවෙන්න මේ සුඳුරු ධර්මය ඔබ පුරුදු කරගන්න. අපේක්ෂා රහිතව මරණයටපත් වෙන්න සිතක් හදාගෙන තියාගන්න. ඒ නිසා මේ අනිත්‍ය ආදී උතුම් කුසල ධර්මයන් පුරුදු කරගෙන උතුම් මේ බුදු සසුනේ පිහිට ගන්නට ඔබ අප සියලු දෙනාට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඉතින් අද දවසේදී ජීවිතේ වෙනස් කරන බණ පදයක් දහම් වැඩසටහනට සැදැහැති දායකත්වයේ දරුවේ පෙබරවාරි 15 දින කොරෝනා වසංගතයෙන් මිය ගිය ලොස් ඇන්ජලිස් නුවර කැලිෆෝනියා ප්‍රාන්තයේ පදිංචිව සිටිය ඒ වෛද්‍ය කාංචනා කරුණාරත්න මහත්මියට පින්පෙත් අනුමෝදන් වේවා කියලා අදහසින් මේ 7 දවසේ බණ විදිහට තමයි අද දවසේ ධර්ම දේශනාව බාරගත්තේ. ඉතින් දසදහස් ගානකට කෝටි ගානකට ධර්මයේ බෙදා දුන්නේ ඔබ. මේ ලෝකයේ අග්‍රම දේ තමයි ධර්ම දානය. අමෘතය දන් දීම තමයි ධර්ම දානය. ඉතින් ඒ උතුම් පිනයි කළේ. විශේෂයෙන් ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පදිංචි තිලක්සි පීරිස් මෙනවිය. ඒ වගේම ඇතුළු ඒ පවුලේ සියලු දෙනා වස්සලා මහත්මිය, සුරංග ජයලත් මහත්මයා ඇතුළු පිරිස මේ සඳහා සම්බන්ධ වුණේ. රැස්කල සියලු පින් අපි මුලින් අනුමෝදන් කරමු සියලු දෙවියන්ට. දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා, සැපයටපත් වේවා. දෙවියන්ගේ දිනුව ආරක්ෂාව අපට සලසත්වා දෙවියෝ සම්බුදු සසුනේ පිහිට ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. ගුරු දෙවිඳු නිදුක් නිරෝග දීර්ඝායු සම්පන්න ලබත්වා. මහමෙවුනාවේ මහ සංඝරෝණ රටල වාසී සංඝරෝණ අනගාരികා මෑණිවරු පින් අනුමෝදන් වහ වහ සපේටපත් වේවා. සාදු සාදු සාදු. මේ වගේම පෙබරවාරි 15 වෙනි දින මිය පරලෝකයේ කොරෝනා වසංගතයෙන් මිය ගියේ ඒ පින්වත් ලොස් ඇන්ජලිස් නුවර කැලිෆෝනියා ප්‍රාන්තයේ පදිංචිව සිට වෛද්‍ය කාංචනා කරුණාරත්න පින්වත් මහත්මිය බොහෝ සේවා කළා මිය පරලෝක ගියේ. එතුමියට ඒ පින් ඇති. ඒ නිසා එතුමියට ඒ පින් බලෙන්ද අප මේ රැස් කළ සියලු පින් බලෙන්ද මේ 7 දවසේ දවසක් 7 පිරීම නිමිත්තෙන් රැස් කරපු සියලු පින් බලෙන්ද ධර්ම දානයේ පිනින්ද පරලෝක සැපවත් වේවා. සාපිපාසාදී ඇතනම් ඊන් අතමි දේවා වහ වහ සසර දුකින් නිදහස් වෙන්න වහ වහ මේ මරණයෙන් නිදහස් වෙන්න එතුමියට සියලු ආකාර සියලු පින උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම එතුමිය ඇතුළේ සංසාරගත සියලු ඥාතීන් පරලෝක වශයෙන් මේ පින් අනුමෝදන්ව සපවත් වේවා. වහ වහ සසර දුකින් අත් මිදේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පදිංචි පින්වත් තිලක්සි පීරිස් මෙනවිය මේ පින් අනුමෝදන් වේවා. ඒ පවුලේ සියලු දෙනා, ඒ වගේම වස්සලා මහත්මිය, සුරංග ජයලත් මහත්මයා මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම වෛද්‍ය කාංචනා කරුණාරත්න මහත්මිය සේවය කළ කැලිෆෝනියා මෙඩිකල් රිසර්ච් ආයතනයේ තරුණ පිරිසට සත්පුරුෂ මෙහෙවල කළ ඒ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ සහෝදර පිරිසට, ඒ උපකාර කරපු පිරිසට පින් අනුමෝදන් වේවා. ඒ වගේම වෛද්‍ය කරුණාරත්න මහත්මියගේ
පුලස්ති කරුණාතිලක ස්වාමි පුරුෂයාට මේ පින් අනුමෝදන් වේවා. ඉසුරු කරුණාතිලක පුතණුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ පවුලේ සීල දිනාට පින් අනුමෝදන් වේවා. ධර්ම දේශනාවට උපකාර කළ සරත් සිල්වා මහතාට රත්නා සොහොයුරියට නිදුක් නිරෝග දිගාසිරි සම්පල් ලැබේවා. වෛද්‍ය කාංචනා කරුණාරත්න මහත්මියගේ පුතණුවන්ගේ ඒ සියලු කටයුතු සරුවා ප්‍රකාරයෙන් අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා, සඵල වේවා, යහපත වේවා. ඒ වගේම ඒ පවුල්වල නිවෙස්වල සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. මේ බොහෝ පින් බලෙන් සියලු දෙනා නිදුක් නිරෝගී චිරජීවනය ලබත්තා. ගෞතම සසුනේ පිහිට ලබත්තා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ට ධර්මය සුවබට කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සියලු දෙනාට ලංකාවාසී ලෝවාසී සැමට පින් අනුමෝදන් වේවා. සියලු දෙනාට සියලු බියසක දුරු වී සැපත උදා වේවා. ගෞතම සසුනේ පිහිට ලැබේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.